නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पुन्नं आनुबन्ते पाणातिपाता वीरमणि सिक्खापदं समादियामि पाणातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टाना वीरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टाना वीरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादेतब्बं आमबन्ते साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्ස
භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ ධර්ම දානමය පින්කම නැමැති උතුම් පින්කම සම්පූර්ණ කරගන්න. මේ උතුම් පින්කම් මාලාව සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා ඒ වගේම මැතිනිය අද ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස මේ සියලු දෙනාම සූදානම් වෙලා ඒ අති උතුම් පින්කම සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා අප්‍රමාණ කුසල් අත්පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය කරන මේ ලොකු කුඩා සියලු දෙනා ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තිබිය යුතු බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව. මේ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ නවක නිපාතී සිංහනාද වර්ගයේ සඳහන් වන වේලාම කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තිසරණේ පිළිබඳව මනාව දැනගන්නත්, දානය පිළිබඳව මනාව දැනගන්නත්, සීලය පිළිබඳව මනාව දැනගන්නත්, කරුණු කාරණා රාශියකින් පොහොසත්
අට කතාවට අනුව අති දීර්ඝ විස්තරයක් අන්තර්ගත සූත්‍ර දේශනාවක්. අපි යම් ප්‍රමාණයකට මේ සූත්‍රය අද සාකච්ඡා කරමු බොහෝ දෙනාගේ හිතසුව පිණිස. ඔබට ලැබිලා තියෙන පත්‍රිකාවේ මුල් පිටුවේ වම් පැත්තේ වේලාම බ්‍රාහ්මණතුමාගේ දානය පිළිබඳව කරුණු කාරණා සඳහන් වෙනවා. දේශනාවට සවන් දෙන ගමන් ඒ කාරණාවත් දකිමින් බලමින්ම අවබෝධ කරගන්න එක ඔබට ලොකු පහසුවක් බවට පත් වෙයි කියලා හිතනවා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වාඩි වුණා. එකත් පසක වාඩි වුණ සිටුතුමා ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටු සාමීචියේ කතා බහ කළා. අපේ බුදුරජාණන් වහන්සේ ඔය අතර සිටුතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ගෘහපතිතුමනි දන් දෙනවද කියලා. අනාථපිණ්ඩික සිටුතුමා කොහොම දන් දෙනවද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ නොදැන මේ ප්‍රශ්නය අහනව නෙමෙයි. මනාව දානය පිළිබඳව කරුණු දක්වන්නයි මේ ප්‍රශ්නේ අහන්නේ. සිටුතුමා සඳහන් කරනවා ස්වාමීනි දන් දෙනවා. හැබැයි මේ කාලේ මම අකමැති ආකාරයෙන් තමයි දන් දෙන්නේ. මේ අනාථපිණ්ඩික කියලා කියන්නේ අනාථයන්ට දුප්පතුන්ටම ආහාර දුන්න නිසා. අනාථයන්ට පෙර කල ඊටාම උසස් ලෙස දන් දුන්නා. ස්වාමීනි මම කාලයක් ඊටාම උසස් විදිහට දන් දුන්නා. මේ කාලේ නොකැමති ආකාරයෙන්ම දන් දෙනවා. සමහර දවස් වලට දන් දෙන්නේ සුන්සහල්. තව දවසක දන් දෙන්නේ කුරුට්ටු සහිත සහල් කියලා කියනවා. කුරුට්ට තියෙන හාල් වලින් තමයි දානි හදලා තියෙන්නේ. හැබැයි පින්නතේ මේ කාරණාව සාමාන්‍යයෙන් සූත්‍රයෙන් විතරක් කියවලා තේරුම් ගන්න උත්සාහ කළොත් කෙනෙක් හිතන්න පුළුවන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාටත් දන් දුන්නේ එහෙමද කියලා. අනාථපිණ්ඩික සිටුතුමා එක කාලෙක ආර්ථිකයෙන් පිරිහුණා. දීර්ඝ කාලයකට නෙවෙයි කෙටි කාලයකට. ආන්ගේ ආර්ථික පිරිහීම ඇති වෙච්ච කාලේ තමයි මෙන්න මේ විදිහේ මේ දානයක් දෙන්නේ. දන් දෙන එක නවත්තන්නේ නමුත් උසස් විදිහට දෙන්න පුළුවන්කමක් නැහැ. හැබැයි මේ උසස් විදිහට දීලා නැත්තේ අනාථයන්ට, දුප්පතුන්ට, යාචකයන්ට. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන කාලේ හැම කල්හිම තමන් පරිහරණය කරනවට වඩා ඊටාම උසස් ආකාරයෙන් දන් දුන්නා කියලා සඳහන් කරනවා. එනම් මේ මහා සංඝයාට බුද්ධ ප්‍රමුඛව දන් දෙනකොටත් නොකැමැති ආකාරයෙන්ම දන් දුන්නා කියලා කාරණාවක් මෙතන සඳහන් කරන්නේ නැහැ. අනාථයන්ට දන් දෙන වෙලාවේ ඒ අයටයි මේ විදිහට දන් දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ගෘහපතිතුමනි රළු දානයක් වේවා ප්‍රණීත දානයක් වේවා නොසකසා දෙනවනම් අගෞරවයෙන් දෙනවනම්
තම අතින් නොදෙනව නම් අනුන් ලව්වා දෙනව නම් විසි කරනවා වගේ දෙනව නම් නිතර දන් දෙන්නේ නැත්තම් ඒකේ විපාකය මොකද්ද කියලා. එතන සඳහන් කරනවා දාන ඵලයක් බලාපොරොත්තු නොවි දෙනව නම් එතන දාන ඵලයක් බලාපොරොත්තු නොවි දෙනව නම් කියලා කියන්නේ මේ දාණය මට සංසාරෙට කොයි විදිහට විපාක දිය යුතුද කියන කාරණාව බලාපොරොත්තු වෙන්න අපි දන් දෙන්න ඕනේ. නිවන් දක්නා ಜಾති දක්වා කවර කවමදාකවත් සාපිපාසාදී දුර්ගතියකට භාජනය නොවෙන්නත් ඇතිතරම් තුනුරුවන් උදෙසා දන් දෙන්නත් දුගී මගී යාචකාදීන් උදෙසා දන් දෙන්නත් ඉල්ලගෙන එන ඕනෑම කෙනෙක් හිස් අතින් යවන්නේ නැතුව ඔවුන් සතුටු වෙන ආකාරයෙන් වුන්ට දන් දෙන්නත් මට භවභෝග සම්පත් ලැබෙන්න ඕනේ. මේ දානේ හරියට දුන්නාම මට එහෙම ලැබෙනවා. ආන් ඒ කර්ම ඵලය අදහගෙනම දන් දෙන්න ඕනේ. මේ ගිය කෙනෙකුට පින් අනුමෝදන් කරන්නත් පුළුවන් දන් දීලා. මම රැස් කරගන්න උතුම් කුසලයේ ඒ ඇයටත් අනුමෝදන් කරවන්න පුළුවන්. පින් ලබන්න පුළුවන් තැනක ඉපදිලා ඉන්නවනම් ඒ අය මේ පින් ලබනවා. එහෙම නැත්නම් ආපහු ඒ කුසල් පින්කම සිදු කළ අය කෙරෙහිම පිහිටනවා. එහෙමනම් දානයාගේ ආනිසංසයක් තියෙනවා. ඒක සංසාරයට විපාක දෙනවා කියන කාරණාව දැනගෙනම දෙන්න ඕනේ. ඒකයි මෙතන සඳහන් කළේ දාන ඵලය බලාපොරොත්තු නොවි දෙන්න හොඳ නැහැ කියලා. එහෙම දෙනවා නම් යම් තැනක එහි ඵලය ලැබෙන විට කොහොමද අපිට ඒක විපාක දෙන්නේ? මෙතන සඳහන් කරනවා උසස් ආහාර පරිහරණයට හිත නැමෙන්නේ නැහැ කියලා. දැන් අපි කොහොම දෙනවනන්ද කියන කාරණාව සිහිපත් කළා. රළු දානයක් වේවා ප්‍රණීත දානයක් වේවා නොසකසා දෙනවනම් අගෞරවයෙන් දෙනවනම් තම අතින් නොදෙනවනම් අනුන් අතින් දෙනවනම් දන් දෙන එක හරි වටිනවා. තමන්ගේ අතින්ම දීලා පූජා කරගන්න එක. සමහර කෙනෙක් දානේ හදලා තවත් කෙනෙකුට දෙනවා. සමහර කෙනෙක් බොහෝම මහන්සි වෙලා තවත් යමක් සූදානම් කරලා තව කෙනෙකුට අඬ ගහලා දෙනවා. දැන් මේක මෙතන සඳහන් කරනවා තමන්ගේ අතින්ම දෙන එක හරි වටිනවා කියලා. නිතර දන් දෙන්නේ නැත්තම් දානය කියන එක නිතර නිතර සම්පූර්ණ කරගන්න එක හරි වටිනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට හැමදාම එහෙම යෙදෙන්න පුළුවන්ද කියලා. නෑ, දක්ෂින විභංගේ දානේ මූලිකම තැන කොහොමද භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ? එදිනෙදා ආහාර අනුභව කරලා භාජනයේ හොදලා ඉඳුල් වතුර ටික විසි කරනකොට ඒ ඉඳුල් වතුරේ තියෙනවා සත්තුන්ට අනුභව කරන්න පුළුවන් ආහාර. ඒ ඉඳුල් වතුර ටික විසි කරනකොට වළඳ මුට්ටිය හොදලා අහක දානකොට මේ ආහාර අනුභව කරලා ජීවත් වෙන අය ඒ අයට මේක ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවනම් එතනක් තියෙන්නේ දානයක්. ඒක දක්ෂින විභංගයේ සඳහන් කරලා තියෙනවා. එම්න මෙතන සඳහන් කළා අනුන් අතින් දෙනවනම් නිතර දන් දෙන්නේ නැත්තම් විසි කරන්නක් මෙන් දෙනවනම් කර්මයේ කර්මඵලයේ ඇදහිීමක් නැතුව දෙනවනම් ආන් එහෙම දුන්න දානේ විපාක අපිට සංසාරයට ලැබෙනකොට කොහොමද ලැබෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට පැහැදිලි කරනවා. උසස් ආහාර පරිහරණයට හිත නැමෙන්නේ නැහැ කියලා. ඊටාම ප්‍රණීත ආහාර පාන හම්බ වෙනවා.
හම්බ වුණාට භුක්ති විඳින්න පින නැහැ. ඒ හින්දා ප්‍රතික්ෂේප කරනවා. දෙන අයට චෝදනා කරනවා. ඔව්ව මොන කෑමද? ලෙඩ හැදෙනව නේද ඔය ආහාර ගත්තාම? මේ ආදි වශයෙන් චෝදනා කරලා ප්‍රණීත නැති මේ කුරුටු සහිත හාල්බත් සුන් සහල්බත් සමහර වෙලාවට බාගෙට ඉදුණ බත් හරියට නිකන් රාජ භෝජන වාගේ වළඳනවා. ඊටාම ප්‍රණීත ආහාර ලැබෙනකොට දොස් කියලා ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ ප්‍රණීත ආහාරයේ භුක්ති විඳින්න පිනමදි. ඒක එක හේතුවක්. ඊළඟට සඳහන් කරනවා උසස් වස්ත්‍ර පරිහරණයට හිත නැමෙන්නේ නැහැ. ඊටාම සිනිදු වස්ත්‍ර බොහොම උසස් ගණයේ වස්ත්‍ර ගෙනල්ලා දුන්නාම චෝදනා කරනවා. ඔව්ව මොන ඇඳුම්ද? ඇඳගෙන ඉන්න පුළුවන්ද? හරියට නිකන් ඇඳුමක් ඇඳා කියලාවත් දැනෙන්නේ නැහැ නේකට. බර නැති ඒ තරම් වටින වස්ත්‍ර. නමුත් පරිහරණය කරන්න පින නැති හින්දා ප්‍රතික්ෂේප කරලා ආපහු යවනවා. අඳින්න කැමති කියලා කියන්නේ කොයි වාගේ ඇඳුම්ද? මේක අට කතාවෙම පැහැදිලි කරනවා. පොල් මුල්, පුවක් මුල් වාගේ රළු දේවල් වලින් හදාපු රළු ඇඳුම් පරිහරණය කරන්න හරියට හිත නැවෙනවා. ඒක කිසි සැපයක් නෑ. ඒක අපහසුමයි. නමුත් ඒ අපහසු රළු ඇඳුම මේ අය ඊටාම කැමැත්තෙන් පරිහරණය කරනවා. උසස් යානා, හත් යාන, අශ්ව යාන, තව නොයෙක් රනින් රිදියෙන් කරපු යාන ගෙනල්ලා දුන්නාම පරිහරණය කරන්න පින නැහැ. ඒ හින්දා ප්‍රතික්ෂේප කරමින් මේ යානාවල තියෙන දෝෂ තමයි පෙන්වන්නේ. අඩුපාඩු තමයි කියන්නේ. එහෙම දෝෂ සහ අඩුපාඩු පෙන්නලා ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ මේ උසස් යානවල යාන්ත්‍රික දෝෂ තියෙනවා කියන එකද? එහෙම නෙමෙයි. මේ දේවල් පරිහරණය කරනකොට මේ විදිහේ අපහසුතාවයන් තියෙනවා කියලා දක්වනවා. ගැස්සෙනවා වැඩි කියනවා. පැද්දෙනවා වැඩි කියනවා. මේ වගේ දේවල් කියලා ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට සඳහන් කරනවා උසස් පංචකාමයේ භුක්ති විඳින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා. අඹුව, දරුවෝ, දාසයෝ, කම්කරු ඒ පුද්ගලයාට කී කරුණේ බිරිඳක් ඉන්නවා. නමුත් ඇය ස්වාමියා කියන කිසි දෙයක් අහන්නේ නැහැ. ස්වාමියාගේ වචනයට කිසිසේත්ම එකඟ නැහැ. ඇය හැම වෙලාවෙම වැඩ කරන්නේ තමන්ගේ මතයට. ආන් එහෙම බිරින්දෑවරු හම්බ වෙනවා. දරුවොත් ඉන්නවා. කවදාවත් තමන්ගේ බහට නැමෙන්නේ නැහැ. ඒ දරුවොත් මව්පියන්ට අකීකරු වෙලා ඒ අයට ඕන දේවල් තමයි කරන්නේ. ඊළඟට දාසයෝ කියලා කියන්නේ ගෙවල් වල නිකන් වැඩ කරන අය. ඒගොල්ලන්ට කෑම දෙනවා, ඇඳුම් දෙනවා, වැටුප් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන්නේ දාසයෝ කියලා. කම්කරුවෝ කියලා කියන්නේ කුලියට වැඩ කරන අය. දාසයෝ, කම්කරුවෝ කවුරුවත් ස්වාමියාගේ බහට කීකරු නැහැ. ඔහු කියන දේ නෙමෙයි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණේ ගෘහපතිතුමනි මේක තමයි නොසකසා දීමේ විපාක. එතකොට දානයේදී සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම කියන කාරණා තුන ඊටාම උසස්. සඳහන් කළේ රළු හෝ වේවා, ප්‍රණීත හෝ වේවා, මනවින් සකසලා පිළියෙල කරලා පිළිගන්නවන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද ඒ කාරණාව?
නොසැකසීම නම් භාණ්ඩ තේරීම. අපි කියමු අපි යම් පූජාවක් සඳහා භාණ්ඩ තෝරගන්නවා. ඒ භාණ්ඩ තෝරගන්නකොට ඒ භාණ්ඩයේ තියෙන ගුණාත්මක බව අපි මනවින් කල්පනා කරන්න ඕනේ. මේක පරිහරණය කරනකොට පරිහරණය කරන කෙනාට මේකෙන් යම් කරදරයක් වෙනවද? අපහසුයක් ඇති වෙනවද? කොච්චර කල් මේක පාවිච්චි කරන්න පුළුවන් වෙයිද? දීලා ඉවර වෙනකොටම කැඩෙනවද? ආන්ගේ ගුණාත්මක බව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට දිගු කාලීන පැවැත්ම පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ පිළියෙල කිරීම, සැකසීම, පිළිගැන්වීම, අගෞරවයෙන් දීම, තමන් නොදීම, අනුන් ලවා දීම, කර්මඵල නොඇදහීම කියන කාරණා මේ දානයේදී තමන්ට සසරට බොහෝ දුක් සහිත තත්ත්වයන්ට මුහුණ පාන්න සහ තමන් බලාපොරොත්තු වෙන දේවල් තමන්ට නොලැබෙන්න හේතුවක් වෙනවා කියලා සඳහන් කරනවා. තමන්ට උසස් දේ ලැබුණොත් පරිහරණය කරන්න හිත නොනැමෙනවා කියලා අපි සඳහන් කළා. ඊළඟට මෙතන සඳහන් කරනවා පුණ්‍ය ඵලය අදහාගෙන මනාව සකසලා පිළියෙල කරලා දානයක් දුන්නොත් කොහොමද? දැන් ඉස්සරලා සඳහන් කරපු විපාක පුණ්‍ය ඵලය නොදහා නොඅදහා පිළියෙල නොකට දෙන දානය. එතකොට පුණ්‍ය ඵලය අදහාගෙන මනාව පිළියෙල කරලා දානයක් දුන්නොත් කොහොම විපාකද කියලා සඳහන් කරනවා. උසස් ආහාර ලැබෙනවා, පරිහරණය කරනවා. උසස් වාහන ලැබෙනවා, පරිහරණය කරනවා. උසස් වස්ත්‍ර ලැබෙනවා, පරිහරණය කරනවා. උසස් පංචකාමයේ පරිහරණයට හිත නැමෙනවා. දැන් මේ කාරණාව හරියටම අට කතාවත් එක්ක තේරුම් ගත්තේ නැත්නම් වරද්ද ගන්නවා. උසස් පංචකාමයට හිත නැමෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් පංචකාම සම්පත්තිය බුදුරජාණන් වහන්සේ අගය කළේ නෑනේ කියලා. අපි මේ කාරණාව ඉස්සරහට සාකච්ඡා කරමු. ඊළඟට මෙතන සඳහන් කරනවා පහත් පංචකාමයක් භුක්ති විඳිනවට වඩා උසස් පංචකාමයක් භුක්ති විඳින එක සැපයි. මනුස්ස ලෝකේ තියෙන පංචකාම සම්පත්තියට වඩා දිව්‍ය ලෝකේ තියෙන පංචකාම සම්පත්තිය ඊටාම උසස්. එහෙනම් මනුස්ස ලෝකේ තියෙන සම්පත් වලට වඩා දෙවියෙක් වෙලා සැප විඳින්න තියෙනවා නම් අපි හැමෝම හරි කැමතියි. එහෙනම් උසස් පංචකාමය. මෙතන සඳහන් කළා උසස් පංචකාමයේ පරිහරණයට කැමතියි. මනුස්ස ලෝකෙත් සමහර කෙනෙකුට පහත් වූ සැප තියෙනවා, හීන වූ සැප තියෙනවා. තව කෙනෙකුට ඊටාම උසස් වූ සැපයක් ලබන්න අවශ්‍ය දේවල් සම්පාදනය වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙකම අගය කරන්නේ නැති බව ඇත්ත. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ උසස් පංචකාමයක් ලැබිලත් එහි ඇලෙන්නේ නැතුව ඊටාම සිහියෙන් සහ කල්පනාවෙන් පරිහරණය කරන එක වටිනවා. සිහි ඇතුව පිළිගන්න ඕනේ, සිහි ඇතුව පරිහරණය කරන්න ඕනේ. ඕනෑම වෙලාවක අත්හරින්න පුළුවන්කම තියෙන්න ඕනේ, ඇලීම බැඳීම නැති වෙන්න ඕනේ. කොයි තරම් වටින දෙයක් වුණත් අත්හැරලා යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සමහර වෙලාවට භික්ෂූන් වහන්සේලාට කුටි සෙනසුන් සකස් කරලා පූජා කරනකොට පිරිසක් චෝදනා කරනවා ඊටාම උසස් පහසුකම් සහිත කුටි සෙනසුන් සකස් කරලා පූජා කරාම උන්වහන්සේලාගේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න බැරුව යනවා කියලා.
ඒ බොහෝම සැප සහිත කුටි සෙනසුන්. ඉතින් මේ පංචකාමයට ඇලිලා ඊළඟට තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තියට ගමන් කරන්නේ නැති වෙයි කියලා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙන්නේ. ඒ උසස් පංචකාමයේ ලබන්න සංසාරේ වෙනම පින් කරලා තියෙන්න ඕනේ. හැබැයි ඇලෙන්නේ නැතුව ඕනෑම වෙලාවක අත්හැරලා යන්න ඊට වඩා පින් කරලා තියෙන්න ඕනේ. එහෙම අපි පූජා කරන උසස් පූජාවල් පිළිගන්න උන්වහන්සේලා සූදානම් නුනොත් පිළිගන්වන අය සංසාරේ අසරණයි. ඒ උසස් පූජාවක් කරලා උසස් කුසලයක් ලබන්න ඒ අයට අවස්ථාවක් නොලැබෙන හින්දා. ඒ හින්දා පිළිගැනීම පරිහරණය බුදුරජාණන් වහන්සේ තහනම් කරන්නේ නැහැ. නමුත් මනාව සිහියෙන් කල්පනාවෙන් පරිහරණය කරන්නයි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරන්නේ. ඊළඟට පින්නතනි මෙතන සඳහන් කරනවා කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන් වෙනවා නම් ඊටත් වඩා උසස් බවක් තියෙනවා කියලා. පංචකාමයේ භුක්ති විඳින එක සාමාන්‍ය පංචකාමයට වඩා උසස් පංචකාමයේ හොඳයි. හැබැයි ওই දෙකම අත්හරින්න පුළුවන් නම් ඊටත් වඩා හොඳයි කියලා දේශනා කළා. මනාව දන් දුන්නහම ඊටාම කීකරු බිරින්දෑවරු ලැබෙනවා. ඊටාමත්ම කීකරු ලෙන්ගතු දරුවෝ ලැබෙනවා. තමන්ගේ වචනයට මනාව කීකරු වෙච්ච දාසයෝ කම්කරුවෝ ලැබෙනවා. ඊළඟට සඳහන් කළා ගෘහපතිය මේ සකසා දුන් දානයේ ඵලයයි. එතකොට සකසා දුන්න දානයේ ඵලයයි නොසකසා දුන්න දානයේ ඵලයයි දෙක තමයි මේ සඳහන් කළේ. මෙන්න මේ කාරණාව වඩාත් විස්තර කරලා දක්වන්න තමයි අපේ භාග්‍යතුන් වහන්සේ මේ වේලාම කියන සූත්‍රය දේශනා කොට වදාළේ. එහෙනම් සැකසීම කොහොමද පිළියෙල කිරීම පිළිගැන්වීම කොහොමද කියන එක මේ සූත්‍රයෙන් අපි සාකච්ඡා කරමු. වේලාම මේ වේලාම කියන එකේ තේරුම වේල කියලා කියන්නේ සීමාවට. වේල කියලා කියන්නේ සීමාව කියන අර්ථය. මා වේලා හෙවත් වේලාම කියලා සඳහන් කරනවා. මා වේලා හෙවත් එහෙම නැත්නම් වේලාම උසස් ඉපදීමක් ඇති නිසායි වේලාම කියලා කියන්නේ. ඊටාම උසස් බ්‍රාහ්මණ කුලයක ඉපදීම ඒනුත් උසස්ම ගෝත්‍රයේ උපන් නිසා උසස්ම බ්‍රාහ්මණ කුලයක ඉපදුනා. ඒ බ්‍රාහ්මණ කුලෙත් උසස්ම ගෝත්‍රයක ඉපදුනා. ඒ වගේම මිනිස්සෙකුට ලබන්න පුළුවන් උසස් රූපයෙන් අගතැන්පත් පුද්ගලයෙක් බවට පත් වුණා. මිනිස්සෙක් කොයි වගේ ලස්සන රූපයක් ලබනවද ඒ රූපේ උපරිමයටම ගිහිල්ලා තියෙනවා. අගතැන්පත් වූ රූපයක් තියෙනවා. ලබන ලද වස්තුවේද සීමාවක් නැති නිසා ශ්‍රද්ධාවේද සීමාවක් නැති නිසා ප්‍රඥාවේද සීමාවක් නැති නිසා වේලාම කියන නම පට බැඳුණා කියලා කියනවා. ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාව තියෙනවා ඇතිතරම් වස්තුව තියෙනවා. මේ සංසාරේ ඊටාම පුණ්‍යවන්ත බවක් තියෙන නිසා ලැබුණ නමක් හැටියට තමයි මේ වේලාම කියන නම හඳුන්වලා තියෙන්නේ. එහෙම නමක් ලබන්න සසර ලොකු පිනක් තියෙන්න ඕන කියලා කියනවා වේලාම නමේ තේරුමට අනුව. ඔහු ඊටාම උසස් දානයක් දුන්නා කියලා මෙතන සඳහන් කරනවා. ගෘහපතිතුමනි මේ වේලාම බ්‍රාහ්මණතුමා ඊටාම උසස් දානයක් දුන්නා. කොයි වගේද සඳහන් කරන එක දවසක් උදේ කාලේ තමන් හොඳට නාගෙන පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන රන් කෙන්ඩියකට පැන් පුරවගෙන
තමන්ගේ මාලිගාවේ දොරකඩට ඇවිල්ලා මේ දානය දෙන්න තීරණය කරලා කල්පනා කරනවා මගේ දානි පිළිගන්න මේ ලෝකයේ කිසියම් තැනක ඊටාම උසස් කෙනෙක් වාසය කරනවා නම් මේ කෙන්ඩියේ තියෙන පැන් මහ පොළොව හාමුසු වේවා කියලා පැන් ටික බිමට වැක්කිරුවා. එක පැන් බින්දුවක්වත් බිමට වැටුනේ නැහැ. ඒ කියන්නේ වේලාම බ්‍රාහ්මණතුමා බලාපොරොත්තු වුණ ඊටාම උසස් කෙනෙක් එදා ලෝකෙ කොහෙවත් හිටියේ නැහැ. කලකිරුණද? කිසියම් කලකිරීමක් නැහැ. ඒ කියන්නේ ලෝකේ කොහෙවත් සෝවාන් ආර්යයන් වහන්සේ නමක්වත් වැඩ හිටියේ නැහැ කියන එකයි. මේ අබුද්ධෝත්පාද කාලය. දෙවනි වතාවේ තීරණය කරනවා දන් දෙන දායකයාගේ ප්‍රඥාව නිසා මේ දානයේ මහත්ඵල වෙනවා නම් මේ පැන් බිම වැටෙන්න ඕන කියලා නැවත කෙන්ඩිය බිමට හැරෙව්වා. සඳහන් කරනවා ඒත් එක්කම කෙන්ඩියේ තියෙන රිදීවන් ජලය මහ පොළොව හා මුසු වුණා කියලා. දායකයාගේ ප්‍රඥාව නිසා දානයේ මහත්ඵල වෙනවා නම් ආන්ගේ කාරණාවෙන් බොහෝසේ සතුටටපත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ වේලාම වෙන කවුරුවත් නම් නෙමෙයි කියලා. ලෞතර බුදු වෙච්ච එදා බෝධිසත්ව ධර්ම පුරපු මහබෝසතාණන් වහන්සේම තමයි වේලාම වෙලා ඉපදිලා හිටියේ. එතකොට වේලාම නමින් බරණැස පුරෝහිත බ්‍රාහ්මණයාගේ ගෙදර. බරණැස් නුවර පුරෝහිත බමුණගේ ගෙදර පුතෙක් වෙලා තමයි ඉපදුනේ. එතකොට බරණැස කියලා කියන්නේ පින්නතුනි ජම්බුද්දීපේ. මේ බරණැස වගේ නගර මධ්‍ය දේශයේම තමයි පිහිටන්නේ කියලා සඳහන් කරනවා. එතකොට ජම්බුද්දීපේ කියන්නේ මොකක්ද කියන එක දැන් දන්නවා. සෝවියට් රුසියාව, පෘතුගාලය, ස්පාඤ්ඤය මේ හරහා පැතිරෙන තනි මහද්වීපය. තවත් විදිහකට කිව්වොත් වර්තමානයේ අපි ආසියා සහ යුරෝපා මහද්වීපය කියලා කතා කරන්නේ එදා ජම්බුද්දීපේටයි. මෙහි මධ්‍ය දේශයේ පිහිටන්නේ හිමාල පර්වතයේ ආසන්න ප්‍රදේශය. එහෙනම් මේ බරණැස වගේ උසස් නගර හැම කාලෙම මධ්‍ය දේශයේම පිහිටියා කියලා සඳහන් කරනවා. මධ්‍ය දේශයේ උප්පත්තිය ලැබන අයත් ඊටාම උසස් අය තමයි උප්පත්තිය ලැබන්නේ. එහෙනම් බරණැස රජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ ගෙදර පුතෙක් වෙලා තමයි මේ වේලාම කුමාරයා උපදින්නේ. අවුරුදු 16ක් වයසට ආවට පස්සේ තමන්ගේ තාත්තට කතා කරලා කියනවා මට ශිල්ප ඉගෙන ගන්න ඕනේ කියලා. බරණැස් රජුරුවන්ගේ එකම පුතා බරණැස් රාජපුත්‍රයත් එක්ක එකතු වෙලා වේලාම කුමාරයයි රාජකුමාරයයි දෙන්නම තක්ෂලාවට යනවා ශිල්ප ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් මෙතන සඳහන් කරනවා 16 අවුරුද්දක් මනාව සම්පූර්ණ කරන්න ඕනේ මේ ශිල්ප මුල ඉඳලා අග දක්වාම ඉගෙනගෙන සම්පූර්ණ කරන්න. 16 අවුරුද්දකින් ඉගෙන ගන්න තියෙන ශිල්ප වේලාම කුමාරයා 3 අවුරුද්දකින් ප්‍රගුණ කරලා ඉවර කරනවා. ඒ නිසා ආචාර්යතුමාටත් මොහු පිළිබඳව ලොකු පැහැදීමක් සහ සතුටක් තිබුණා. ඒ නිසා මේ ශිෂ්‍යයන්ගේ දෙවනි ආචාර්යවරයා බවට පත් කළා. වේලාම කුමාරයා සියලුම ශිෂ්‍යයන්ට මැනවින් ශිල්ප ඉගෙනුවා. ජම්බුද්දීපේ රාජ්‍ය 84000යි. ඒ රාජ්‍ය 84000න්ම
මේ ශිල්ප ශාලාවට ඉගෙන ගන්න දරුවෝ එනවා. එහෙමනම් දැන් ශිෂ්‍යෝ කී දෙනෙක් මේ පාසලේ ඉන්නවද? ශිෂ්‍යෝ 84000ක් ඉන්නවා. ඒ 84000ම රාජකුමාරවරු. ඒ 84000ටම ශිල්ප ඉගෙනුවා. ශිල්ප ඉගෙනවලා දැන් ඒ ඇත් ඉගෙනගෙන ඉවරයි. වේලාම බ්‍රාහ්මණතුමා මේ කුමාරයා මේ රජවරු 84000ටම මේ රාජ්‍ය බෙදලා දුන්නා. ඒ සුදුසු ප්‍රදේශවලට ගිහිල්ලා ඔබට මේ රාජ්‍ය, ඔබට මේ රාජ්‍ය, ඔබට මේ ප්‍රදේශය කියලා බෙදලා දුන්නා. 84000ක් දෙනාම රාජ්‍යයේ පිහිටවලා බරණස් කුමාරයාත් එක්ක බරණසට ගිහිල්ලා බරණස් කුමාරයා බරණස් රජු බවට පත් කරලා තමන් ඔහුගේ පූජිත බ්‍රාහ්මණයා බවට පත් වුණා. වේලාම කුමාරයා හැම අවුරුද්දක් පාසාම රජවරු 84000ක් තමන්ගේ ගුරුවරයා බලන්න එනවා. දැන් මේ එන අය ඔක්කොම රජවරුනේ. එතකොට අපි යනවා වාගේ රජවරු තනියම යන්නේ නැහැ. රජෙක් යනකොට 10 ගාණක් රජුරුවන්ගේ ආරක්ෂාවට යනවා. දැන් එතකොට වෙන රාජ්‍යවල හරහා මේ රජවරු යනකොට 10 ගාණක් අරගෙන ඒ රාජ්‍යවල වල ජීවත් වෙන සාමාන්‍ය ජන ජීවිතයට ලොකු ප්‍රශ්න මතුවෙන්න පටන් ගත්තා. ඒ ගංගෙවල් හරහා මේ තරම් මහ ජනගහනයක් යනකොට ඒකින්ද මිනිස්සු උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. හැබැයි මේ රාජ්‍යයන් 84000ටම නායකත්වයේ දරන්නේ බරණස් රජුරු. බරණස් රාජ්‍යයට මේ සියලු රාජ්‍යයන් යටත්. ජනතාවගේ උද්ඝෝෂණය අහලා බරණස් රජුරු දිසාපාමොක් ආචාර්යවරයාට කතා කරලා අහනවා, ආචාර්යතුමනි මේකට විසඳුමක් නැද්ද? රජවරු ඔබ වහන්සේ බලන් දෙනවා, ජන ජීවිතවලට කරදරයි කියලා මිනිස්සු උද්ඝෝෂණය කරනවා, විසඳුමක් නැද්ද මේකට? ඊට පස්සේ සඳහන් කළා මහරජේ, ඔබතුමා කැමති ප්‍රමාණයක්, කැමති ප්‍රදේශයක් ඔබේ රාජ්‍යයට නතු කරගන්න කිව්වා. බරණස් රජුරු කැමති ප්‍රමාණයක් බරණස් රාජ්‍යයට නතු කරගත්තට පස්සේ වේලාම පූජිත බ්‍රාහ්මණතුමා ඉතුරු සියලු රාජ්‍යයන් 84000 බෙදුවා කියලා සඳහන් කරනවා. ඒ රජවරුන්ට ඒ බෙදලා තියෙන්නේ කොහොමද? හරියට රත රෝදයක අර බෙදනවා වගේ. බරණස් රාජ්‍ය මුල් කරගෙන කරත්ත රෝදි ගරාදි තියනවා වගේ බරණස් රාජ්‍ය තමයි එතකොට මේ රත රෝදේ නාභිය බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අපි කියන්නේ බොස් ගෙඩිය කියලා. ඒකෙන්නේ මේ ගරාදි හැමතැනටම විහිදිලා ගිහිල්ලා තියෙන්නේ. බරණස් රාජ්‍ය ඒ වගේ. එතන ඉඳලා රාජ්‍යයේ කෙරවල දක්වා අර ගරාදි විහිදුනා වගේ මුලින් කුඩාවට පටන් අරගෙන අගට යන්න විහිදිලා ගිහිල්ලා මේ විදිහට රාජ්‍යයන් 84000ක් බෙදුවා. එතකොට කාටවත් උද්ඝෝෂණය කරන්න දෙයක් නැහැ. බරණස් රාජ්‍යයෙන් තමයි හැම රජෙකුගේම රාජ්‍ය පටන් අරන් තියෙන්නේ. එතකොට ගුරුවරයා බරන් දෙනකොට අනුන්ගේ රාජ්‍යයන් හරහා නෙමෙයි එන්නේ, කෙලින්ම තමන්ගේ රාජ්‍ය හරහාමයි එන්නේ. ඒ හින්දා උද්ඝෝෂණය කරන්න අය නැහැ. ඉතින් මෙහෙම තීරණයක් අරගෙන කාගෙන්වත් ගැටුමක් නැතුව ඒ සියලු දෙනා තමන්ට කීකරු කරගෙන මේ විදිහේ තීරණයක් ගන්න කොයිතරම් ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද? අනික දැන් අපි මුලින් කතා කළා නොසකසා දන් දුන්නහම බිරිඳත් දරුවොත් දාසකම්මකාරකාදීනුත් අකීකරු වෙනවා කියලා. නමුත් වේලාම බ්‍රාහ්මණතුමාට අකීකරු වෙන්න නම් හිතපු කෙනෙක් නැහැ. එහෙනම් මෙදා විතරක් නෙමෙයි පෙරත් දන් දෙනකොට මනාව සකසලාම දන් දීලා තියෙන බව ඒකෙන් පැහැදිලි වෙනවා. මෙන්න මේ කාලේ තමයි මේ වේලාම බ්‍රාහ්මණතුමා තීරණය කරන්නේ දානයක් දෙන්න ඕනේ කියලා. එහෙම හිතලා තමයි උදේම නාගෙන
පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන තමන්ගේ මාලිගාවේ දොරකඩට පැන් කෙන්ඩි අරගෙන ඇවිල්ලා අර පැන් වඩලා කල්පනා කරන්නේ ඉතා උසස් පුද්ගලයෙක් මගේ දානය බාරගන්න ඉන්නවා නම් මේ පැන් මහ පොළොව හාමුසු වේවා. ඒක සිදු වුණේ නැහැ. එහෙමනම් දන් දෙන දායකයාගේ ප්‍රඥාව නිසා දානයේ මහත්ඵල වෙනවා නම් මේ පැන් මහ පොළොව හාමුසු වේවා කියලා අදිෂ්ඨාන කළා. පැන් මහ පොළොව හාමුසු වුණා. මම දානයක් දෙන්න යනවා කියන කාරණාව සියලුම රජවරුන්ට දැනුම් දුන්නා. සියලු දෙනාටම දැනුම් දුන්නා. වේලාම බ්‍රාහ්මණතුමාට තියෙන ධනය මෙච්චරයි කියලා සීමාවක් දන්නේ. මේ අයටත් සම්බන්ධ වෙන්නයි මේ දැනුවත් කිරීම කරලා තියෙන්නේ. පුංචි දානයක් නෙමේ. අවුරුදු 7යි මාස 7ක් එක දිගටම මේ දානෙ දෙනවා. අවුරුදු 7යි මාස 7ක්. රජුරුවන්ගෙන් ගංගා තීරයේ ඉල්ල ගන්නවා. ගංගා තීරයේ ඉල්ලගන්නේ ජල පහසුකම ලබා ගන්න. ගඟේ වතුර තියෙන නිසා කාරණාව හරි පහසුයි. කොච්චර ප්‍රමාණයක් ඉල්ලගත්ත කියනවද ලිප් බඳින්න. ලිප් සහ ගබඩා යොදුන් 12ක්. යොදුනක් කියන්නේ සතපුම් 10ක් කියලා කිව්වොත් 70ක්ම 120ක ප්‍රදේශයේ ලිප් බැඳලා ගබඩා පිහිටවලා තියෙනවා. මේ දානි දෙන්න. ඊළඟට සඳහන් කරනවා තම ධනෙ වියදම් කරලා රජවරුනුත් සලකන වෙලාවේ මුළු දඹදිව කලඹවමින් මේ දානය දෙන්න ඕනේ කියලායි කල්පනා කරන්නේ. මුළු ජම්බුද්වීපයේම මේ දානයේදී කැළඹෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඒ විදිහටම මේ දානේ වේලාම බ්‍රාහ්මණතුමාට දෙන්න පුළුවන්කමකුත් තියෙනවා. රජවරු තම තමන්ගේ සහයෝගයේ පිණිස නොයෙක් පූජා භාණ්ඩ පින්කමට යොමු කළා කියලා සඳහන් කරනවා. රටට දන්වලා ගංගා තීරයේ යොදාගෙන ලිප් බන්දවලා ගිතෙල් මීපැණි හකුරු තලතෙල් ආදිය සපයලා මහා දානයක් දෙන්නයි තීරණය කරලා තියෙන්නේ. මෙතන සඳහන් කරනවා ඒ දානෙ දෙනකොට කැඳ දෙන වෙලාවට ඔක්කොටම කැඳ දෙනවා. උදේ කෑම දෙන වෙලාවට සියලු දෙනාටම උදේ කෑම දෙනවා. පාන්දරම කැඳ දෙන්න ඇති. ඊළඟට උදේ කෑම දෙනවා. ඊළඟට දවල් කෑම දෙනවා. ආහාර පානවල කිසි අඩුවක් නැහැ කියලායි සඳහන් කරන්නේ. ඒ කාරණාව ඉස්සරහට සඳහන් කරලා තියෙනවා. ආහාර පාන කොහොම දාණයට එකතු කරලා තිබුණද කියන කාරණාව. ඊළඟට පිළිතුරු මෙතන සඳහන් කරනවා කෝටි ලක්ෂයක් සක්වලේ ඉන්න මහා ප්‍රඥාවන්තයා. කවුද මේ කාලේ කෝටි ලක්ෂයක් සක්වලේ ඉන්න මහා ප්‍රඥාවන්තයා? වේලාම බ්‍රාහ්මණතුමා. ආන් ඒ ප්‍රඥාව පාවිච්චි කරලයි මේ දානේ දෙන්නේ. දැන් අපේ අය බලාගන්න Tamanට ලැබිලා තියෙන පත්‍රිකාවේ වම් පැත්තේ උඩ කොටසේ තියෙනවා වේලාම බ්‍රාහ්මණයාගේ දානය කියලා සඳහන් කරලා. මොනවද දානෙට පූජා කරලා තියෙන්නේ? රෙදි පිර වූ රත්තරම් පාත්‍ර 84000ක් දන් දීලා තියෙනවා. රෙදි පුරවපු රත්තරම් පාත්‍ර 84000යි රත්තරම් පිර වූ රෙදි පාත්‍ර 84000යි අමුරන් පිර වූ කස්ලෝ පාත්‍ර 84000යි ස්වර්ණාලංකාර ඇති රන් දද ඇති රන් රසු දැලින් වෙදා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒකට ඇත්තු දන් දීලා තියෙන හැටිදාව ලබාගත්ත මේ රත්තරන් වලින් අලංකාර කරලා රත්තරන් බුද්ධ ශාසනයේ රසවල බව ලබා ගැනීම සඳහා රත්තරන් දැල් වලින් ඇත්තු වහලා තමයි ඇතා පිළිගන්න කෙනාට යද ඇතා දන් දීලා එතන ඉඳලා ධර්ම දේශනාව ආරම්භ. සමහර වෙලාවට කෝටි කීයක් බුදුරජාණන් වහන්සේ සරසන්න වියදම් කරන්නේ වනල හැබෙද්දී ධර්ම ශ්‍රවණය කරපු එහෙම ඇත්තු බද්දවග්ගීය 84000ක් දන් දීලා තියෙනවා. 30 දෙනාම
සිංහ එහි භික්ෂු භාවයෙන් ව්‍යාග්‍ර විදි උපසම්පදා කරන්නට දිවිහම් පඬු ඇඹුල් ඇතුළු පස්සේ රණින් අලංකාර කළ අපි සඳහන් කරා මේ භික්ෂුන් වහන්සේලා රන් දෙනම දෙලින් වැසූ පෘතජන ගෝත්‍රය 84000 කියලා. රාත්‍රිදා බණ දීලම පෘතජන ගෝත්‍රය සිංහහම් ව්‍යාග්‍රහම් කවුරුවත් රහත්ුනේ නැහැ. දිවිහම් සමහර අය සෝවාන් වුණා, රණින් අලංකාර සමහර අය සකදාගාමි වුණා. දැන් මෙතන මේ සිංහහම් ව්‍යාග්‍රහම් කියලා අපි සඳහන් කරාම දැන් පැවිදි වෙලා අවුරුදු ගණනාවකගේ හැමක් උන්වහන්සේලා වේලලා තියෙන ඒ රළු හැම නෙමෙයි මෙතන කතා කරන්නේ. පැවිදිෙන් පටන් කරන කාලයක් ගත වෙන මැදලාලක කල්පනා කළා ඊටාම සිනිදු වස්ත්‍ර වගේ. බුදුරජාණන් වහන්සේත් එක්ක සවැත්නුවර වස් සමාදන් වුණොත් වටිනවා කියලා. ඒ මත වස්ත්‍ර මේ හංගතුරලා තමයි තීරණය කරලා මේ දාන්ට දීලා තියෙන. අනික ඒ රත ඔක්කොම වහන්සේලා ප්‍රාවාණික නුවරින් වහලා දීලා තියෙනවා. සවැත් නුවරට එන්න පිටත් වුණා. දුහුල් රෙදි ඇතුරු කස්ලෝ පසු ඇති නුවර ඉඳලා සෑහෙන 84000ක් දෙනුම් දන් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් භික්ෂුන් මෙතන මෙහෙම සඳහන් කරලා තිබුණාට දවසකට වැඩම කරන්නේ යොම පූජාවක් ගැනම අට කතාවේ දීර්ඝ විස්තර. දවසකට යොදුන ගානේ වැඩම කරමින් දෙනුම් පිළිබඳව මෙතන සඳහන් කරලා වඩින අතර දුහුල් රෙදි ඇතුළට ළඟා වෙන්න තවත් දවස් 84000ක් දෙනුම් තියෙද්දී අට කතාවේ සඳහන් කරනවා ඒ දෙනුන්ගේ පාදවල එහෙනම් ඇසල බැඳලා වස් සමාදන් වෙන්න ඕනේ. හැම දෙනකගේම බෙල්ලිය සමම්පිච්ච මල් දාමයක් පළඳවල. ඉතින් සවතට ළඟා වෙන්න බැරි වෙච්ච නිසා සියලුවලට දෙනාටම තියෙන්නේ මහ ලොකු කනගාටුවක්. රිදී කොපු පළඳවල කනගාටුවෙන් නමුත් මගිරි දෙවීම සඳහා සමාදන් වුණා. රිදී වාජනයක්. දැන් දෙන ලබා ගන්න කෙනාට කිරි දොවන්න උනන්දුවෙන් උන්වහන්සේට කිරි දොවා ගන්න කිරි පුරවා ගන්න වාජනෙත් දන් දීලා පවාරණය කරපු ගමන් දන් දීලා තියෙනවා. සවැත් නුවර යන්න ඒ විතරක් නෙමෙයි මේ වටිනා භාජනයේ නිකම් වඩින ගමන ඒ තරම් පහසු ගමනක් නෙමෙයි. භාජනයේ තියාගන්න ඊටාම මොකද මේ මුළු වස්තු මාසෙම දෙවියෝ වැහිවස්. ඒ වස්ත්‍රය අතුරලා තමයි තාමත් වහිනවා. පාරවල් කැඩි මේ කාරණා දිහා බලහම හැමතැනම වතුර පිළිසීම කොයි තරම්ද කියන කාරණාව මාර්ගය අබලන් හිතා ගන්නවත් බෑ. තව මනාව සකසලා දෙන්න කියලා කිව්වේ. 70ක්ම 60 එළදෙනක් විතරක් දන් දුන්නා දුරක් පයින් යන්න ඕනේ සවැත් නුවරට. ගෙජ්ජි බැඳලා ඉතින් සෙමි පිච්ච මල් මාල දාලා දරාගෙන අංග වලට කොපු දාලා සරසලා කැඩිච්ච පාරවල් කිරි දවා ගන්න වාජනෙත් දීලා වතුරේ බැහැ තියාගන්න අවශ්‍ය උපකරණ තාමත්ම අසීරු ගමන. ඒ ඔක්කොම සම්පූර්ණ කරලා තියෙනවා. කෙසේ වෙතත් දවස් පූජා කරපු කාලේ උන්වහන්සේලා වස්ත්‍ර පූජා කරපු කාලේ කොහොමද මේ වස්ත්‍ර පූජා කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. සිවුරකුත් දෙනවා. වන්දනා කරලා ඉවර වුණාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහා අවශ්‍ය කොළපොතු සාමීචියේ කතා බහ කළා. හොදගන්න අවශ්‍ය දේවලුත් අතීතයේ සිවුරු හොදලා තියෙන බෝම්බ කොළ වගේ දේවල් තම්බලා ඒ වතුරේ සතුටින් ඒ වගේ කොළ වර්ග දෙනවා. සුවය වෙනුවෙන් කැප වෙච්ච බව සිවුර හොදලා වනා ගන්නලා බුදුරජාණන් වහන්සේ රෙදි වෙලක් දෙනවා. මනාව කරුණාවෙන්වත් කළා. සිවුර හොදලා දෙන්න එහෙම කරුණා දක්වලා මේ විදිහට සියල්ලම සඳහන් කළා. සියල්ලම සංස්කාලේ නම් ඊටාම හොඳින් ගන්න. පාවහන් දෙනකොට පාවහන් දෙකක් දෙනවා. පවාවහන් වල ගල්වන තෙලුත් දෙනවා. පාවහන් දෙක බහා තබන කොපුවක් දෙනවා. කොපුවට දාලා මේ ගමනක එල්ලලා තියන්න අවශ්‍ය ඇණයක් දුක් සහිත දේකුත් වෙනම දන් දීලා තියෙනවා. පාවහන් දෙකට අවශ්‍ය තමයි මේ දවස් සහිත සියලුම දේවල් සම්පූර්ණ කරලා දන් දීලා කියලා එන මග තිබිච්ච දුෂ්කරතාවය කාරණාව සහ පාවහන් කාරණාව වේලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ සැකසීම පිළිබඳව දක්වනවා. ඒ කාරණාව මහණෙනි ඔබලගේ කල්පනාව ධර්ම දේශනාවට තියෙන මූලික කාලයේ මග අද දේශනාවේ නිමා වෙලා තියෙන නිසා දුෂ්කරතාවය ගැන මේ දේශනාව අපි මෙතනින් නිමා කරමින් ඊළඟ දේශනාවේ මේ ගමනේ තිබිච්ච දුක වේලාම සූත්‍රයේ ඊතුරු කොටස සංසාර දුක මොන තරම්ද කියන කාරණාව මෙම ධර්ම දේශනාවේ කරන්න බෑ. බැතිබර දායකත්වයේ දරුණු ලබන්නේ මේ කාරණාව පැහැදිලි කරන්න රණවන පාරේ අපේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුත්තේ ගැන හැරෙනවා. 2:24 දරන නිවසේහි සංයුත්ත නිකායේ අනමතග්ග සංගීතයේ තියෙන සංසාර දුක පිළිබඳව විස්තර කරලා සෝමා
ගල් හේන මහත්මිය විසින් මේ සාංශාරික ධර්ම දේශනාවේ අර කාරණාව විනීගිය විවිධ ධර්ම දේශනාවල් අනුමෝදන් කිරීමත් මේ පින්නතුන් දරුවන්ගේ අනාගතයට ආශිර්වාද කිරීමත් නමුත් භාග්‍යතුන් සංවිධායකතුමා ඇතුළත කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමත් ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් බව අපි මොනතරම් කාලයක් ගල් හේන පවුලේ අය ගවයෝ වෙලා ඉපදෙන්න ඇද්ද? පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් බෙල්ල කපාපු නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. දායකත්වයේ දරු මහා සාගරයේ ජලයේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සඳහා අපි රැස් කරගත් පුණ්‍ය ධර්මයන් හරකෙක් වෙලා හේතු වාසනා වේවා. සියලු දෙනාට බෙල්ල කපාපු තාම ගලාපන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් මහා සාගරයේ ජලයට වඩා සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය එතකොට මහා සාගරයේ ජලයට වඩා වැඩි වීම සඳහා මේකාත්මයක බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු ලේද ප්‍රාර්ථනා කරමු. හරකෙකුගේ එච්චර ලේ නැති බව සම්පතට දාච බුම්මට්ඨා දේවානාගා මහා සාගරයේ ජලයට වඩා වැඩි වෙන අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ මොකද ධර්මයේ දක්වන උදාහරණය සස්ය සම්පatti හෝති පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ කාරණාව ලොකුයි. මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් හරකෙක් හැටියට ගලාගෙන ගියපු රුධිරය හරකෙක්ගේ බෙල්ලෙන් ගලාගෙන ගියපු රුධිරය වැඩි. ඒ කවුද හරක වෙලා ඉපදිලා තියෙන්නේ? මේ දේශනාව කරන මමත් බණ අහන ඔබයි. මහා සාගරයේ පින්නතුනි සමහර විට මෙතෙක් අපි කල්පනා කළේ නැතුව වෙන්නත් පුළුවන්. අපි මහ මුහුද දැකලා තියෙනවා. නමුත් ඒ ප්‍රමාණය විතරක් නෙමෙයි මහ මුහුද කියලා කියන්නේ. සීමාවක් නැහැ. ගැඹුරේ ප්‍රමාණයක් නැහැ. මායිම දන්නේ නැහැ. මොනතරම් ජලය තියෙනවද කියන කාරණාව කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. අපි සාගර හඳුන්වනකොට ඉන්දියන් සාගරය කියලා කියනවා. අට්ලාන්ටික් සාගරය කියලා කියනවා. පැසිෆික් සාගරය කියලා කියනවා. ඔය අතර රතු මුහුද, ගොළු මුහුද එහෙමත් අපි කියනවා. ලෝකේ කෙරවලේ තියෙන ඇන්ටාර්ක්ටිකාව වගේ අයිස් පිරිච්ච සාගර ගැනත් අපි කතා කරනවා. එතකොට මෙව්වා වෙන වෙන සාගරද? මහ මුහුද එහෙම නෑනේ. මේ ඔක්කොම එකම මහ මුහුද. ඉන්දියන් සාගරයත් එකයි, පැසිෆික් සාගරයත් එකයි, ඇට්ලාන්ටික් සාගරයත් එකයි, ඇන්ටාර්ක්ටිකාවත් එකයි. මේ කොහෙවත් බැමි දාලා වෙන් කරපු මුහුදවල් නෑ. මුළු විශ්වයම ජලය. අපි ජීවත් වෙන ගොඩබිම් ටික ඒ ජලතලයේ මත පාවෙන පොල්ලෙලි කෑලි වගේ, ලෑලි කෑලි වගේ තැන් තැන් වල ගොඩබිම් ටිකක් තමයි දකින්න තියෙන්නේ. ඒ අතරින් හැම තැනම මහ මුහුද තියෙනවා. එහෙනම් මේ වෙරළ ළඟට ගිහිල්ලා අපි බලාපු ටික විතරක් නෙමෙයි මහ මුහුද කියලා කියන්නේ. ආන්ගේ සීමාවක් මායිමක් තෙරක් පරක් නැති මහා සාගරයේ කොයිතරම්ද පින්නතුනි ජල කඳ. ඒ ජල කඳට වඩා වැඩියෙන් මම හරකෙක් වෙලා මේ සංසාරේ ඉපදිලා බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරය වැඩි කියලා සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කරාම මේ සංසාරය ගැන කලකිරෙන්න උපරිම හේතුවක් නෙමෙයිද? මේ මහ මුහුදට වැඩියෙන් ලේ. එතකොට ඒ හරකෙක් වෙලා ගලාගෙන ගියපු ලේනේ. තව කී ආත්මික අපි ඉපදිලා ඔය වාගේ ලේ හලන්න ඇද්ද? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තිස්සා කියන අම්මා වෙනුවෙන්. මේක එතන අරන් තියෙන උදාහරණය. තමන්ගේ අම්මගේ නම තිස්සා.
එතකොට තිස්සා නමින් ඒ අම්මා මට සංසාරේ හම්බෙච්ච වාර සීමාවක් නැහැ. එකම අම්මමයි නම තිස්සමයි. ආන්ගේ අම්මා මැරිච්ච වෙලාවේ අඬාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි. එතකොට සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු වැඩි උනේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬලා. ඊළඟට පැහැදිලි කළා මහණෙනි මේ ලෝකේ ඔබට මව් නොවිච්ච කෙනෙක් නෑ. මේ ලෝකේ ඔබට පිය නොවිච්ච කෙනෙක් නෑ. එතකොට ඒ අය වෙනුවෙනුත් එච්චරම ඇඬුවා නම් මේ අනවරාග්‍රයි කියලා කියපු වචනය මොන තරම් ගැඹුරුද කියන කාරණාව අපිට නම් වැටහෙන්නේ නැහැ. මහා සාගරයේ ජලයට වැඩියෙන් කඳුළු. ඕක අවස්ථා කීපයක මතක් කළා. ඊතා කුඩා වීදුරුවක් පිරෙන්නවත් එක භවයක අම්මා මැරුණාම අඬන්න බැරි වුණා නම් මේ සාගර ජලයට වැඩි කඳුළු පිරෙන්න අපි ඉපදිච්ච වාර ගාන අසංඛ්‍ය ගානින්වත් අපිට කියන්න බෑ. එතකොට මේ අපිට තියෙන අලුත් ජීවිතයක්ද? මේ පළවෙනි උපතක්ද මේ තියෙන්නේ? මේට කලින් මේ මහ පොළොවේ පය ගහපු නැති තැනක් නැහැ. මේ මහ පොළොවේ අපි වලලපු නැති තැනක් නන්නේ. මෙතෙක් ජීවිතේ මේ මහ පොළොව මත පය තියතියා ඇවිදපු වාර කොච්චරද මේ ජීවිතේ? මහ පොළොවේ පිය සටහන් කීයක් තියන්නද? ඒ පාගපු හැම තැනක්ම පෙර මම වලලපු තැනක් කියන කාරණාව අපි තාම හිතුවේ නැහැ. මෙතෙක් කල් පාගලා තියෙන්නේ මමම වලලපු තැන. ඒ තරම් එක වල උඩ 100,000 වර මමම වලල්ලා තියෙනවා. එහෙම සංසාරෙක මේ යන්නේ. එහෙම යන සංසාරෙක අලුත් අත්දැකීම් හොය අපි යනවා. හැබැයි මේ හම්බ වෙන එක අත්දැකීමක්වත් අලුත් නෑ. පෙර විඳලා තියෙන අත්දැකීම්. පෙර හම්බ වෙලා තියෙන මුණ ගැහිලා තියෙන අත්දැකීම්. හැබැයි ඔය අතර ඔය තරම් දීර්ඝ සංසාරික ඔබට මට මුණ ගැහිච්ච නැති අත්දැකීම් කීපයක් තියෙනවා. අනික හැම එකක්ම මුණ ගැහුණා, මුණ නොගැහුණ අත්දැකීම් කීපයක් තියෙනවා. මොනවද? ඒ තමයි මහා සාගරයට වැඩි කඳුළු පිරෙන්න අපි අඬලා තිබ්බත් එච්චර ඉපදිලා තිබුණත් ඔය එකම භවයකවත් අපිට සෝවාන් කියන අත්දැකීම නම් හම්බ වෙලාම නැහැ. ඒ අත්දැකීම නොලැබුණා නම් සකදාගාමි අනාගාමි අරිහත් කියන අත්දැකීම් ලැබිලම නැහැ. ඔය හැර වෙන නොලැබුණ අත්දැකීමක් නැහැ. හැම දෙයක්ම හම්බ වෙලා තියෙනවා. එහෙනම් තවත් මේ වීරිය වඩන්නේ මෙතෙක් නොලැබුණ අත්දැකීමට මුහුණ දෙන්නයි. ඒ අත්දැකීම හොයාගන්නයි. මේ තරම් මහන්සි වෙමින් මේ තරම් දුර බැහැර ගෙවාගෙන යාන වාහන අරගෙන ඇවිල්ලා මේ ලෑස්ති වෙන්නේ මෙතෙක් නොලැබුණ අලුත් අත්දැකීමක් හොයන්න යන්න. රෑ දවල් මහන්සි වෙලා මේ වාගේ පින්කම් සංවිධානය කරන්නේ එවන් අත්දැකීමකට මුල පුරන්න. එහෙනම් අනවරාග්ද සංසාරේ බුදුවරු මුණ ගැහුණ වාරම අඩුයි. බුදු කෙනෙක් නැතුව බුද්ධ ශූන්‍යව ඉපදුන අවස්ථාම වැඩි. නිරයවල් වල හිටපු අවස්ථා සීමාවක් නැහැ. සතර අපායේ දුක් විඳපු අවස්ථාවල සීමාවක් නැහැ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ
මේ භික්ෂූන් වහන්සේලාට මතක් කරලා දුන්නා සංසාරේ විඳපු දුක්. හරකෙක් වෙලා විඳපු දුක සීමාවක් නැති දුකක් විඳිනවා. ඒ දුක් ඕන තරම් අපි දැකලත් තියෙනවා අහලත් තියෙනවා. බෙල්ල කපන වෙලාවේ මොන තරම් දුක් විඳිනවද? තමන්ගේ සහෝදරයන්ගේ බෙල්ල කපන දිහා බලාගෙන කොයි තරම් දුක් විඳද? ළඟට එනකොට කකුල බඳිනකොට බැඳලා ඉන්න තැනින් ලෙහෙනකොට අර අත්දැකීම දැකපු දේවල් මතක් වෙනවා. ඒ එක්කෙනෙක් ගෙනහිල්ලා කණුවක් ළඟ කෙටි කරලා බැඳලා ඒ සතා බලාගෙන ඉන්නකොට සහෝදර ගවයෝ 10000 ගණන් මරනවා. කකුල් දෙක පටලනවා. කකුල් හතර ගැට ගහලා පෙරලනවා. ඒ සතා ඇස් දෙක උඩ ගිහිල්ලා කඳුළු පෙර පෙර අඬනවා. මේ පිරිස දිලිසෙන දිග පිහියක් කිනිස්සක් අතී තියාගෙන ඒ අය කතා බහේ නිරත වෙලා ඉන්නවා. ඒ පිහිය කිනිස්ස අර සතාට හොඳට පේනවා. තව මොහොතින් මේක මගේ ගෙල හරහා ගමන් කරන බවත් දන්නවා. ඒ වෙලාවට කොහොම වේදනාවක් දැනෙයිද කියන කාරණාවත් හිතෙනවා. ඒ අවස්ථාවේ මොනතරම් බය දුකක් තියෙනවද කියන කාරණාව අපිට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඔහුට ඒක මතක් වෙන්න මුත්‍රාත් පහ වෙනවා, මල පහත් පිට වෙනවා. නමුත් අර දිලිසෙන පිහිය මූණ ඉස්සරහ තියාගෙන මේ අය තවම වෙන මොනවද කතාව. ඉතින් අන්තිමට අඬ ගහන්න කෙනෙකුත් නැහැ, කියන්න කෙනෙකුත් නැහැ, කීවට අහන්න කෙනෙකුත් නැහැ, අහලා බේරගන්න කෙනෙකුත් නැහැ. මේක තමයි සංසාරේ හැටි. ඒ සතාගේ ඉරණම නම් එහෙම විසඳෙනවා. නමුත් අර කණුව ගාවට වෙලා බලාගෙන ඉන්න කෙනා එයාට ඊට වඩා බය දැනෙනවා. ළඟට ඇවිල්ලා කණුවෙන් ලෙහෙනකොට කකුල් දෙකට ලණුව දානකොට බිම පෙරලෙනකොට අර වෙච්ච දේවල් බලාගෙන ඉඳලා දැන් ඒ ඔක්කොම මතකයි. එතකොට මේ මොහොතේ බය මං කිව්වා තේරෙන්නේ නැහැ අපිට කියලා. දැන් පහුගිය කාලේ ඔය රූප වාහිනියෙන් එහෙම කඩු කිනිසි හොයාගත්තුවා පෙන්නනවා දැක්කහම අපේ ළමයි ඉස්කෝලේ යන්න බය වුණා. සමහර මව්පියන්ට ළමයින්ට බෙහෙත් තරම් දෙන්න සිද්ධ වුණා. වැඩිහිටියොත් බය වුණා. ඒ ළඟ දැකලා නෙමෙයි ඒ රූප වාහිනිය පෙන්නනවා දැකලා. කවදා හරි දවසක වෙයි කියලා හිතපු දෙයක්. නමුත් දැන් මේ දිලිසෙන කඩුව ළඟ තියාගෙන දැන් මේ කඩුව මගේ බෙල්ලට වැටෙනවා, මේ කඩුවෙන් බෙල්ල කපනවා කියලා දැනෙන කෙනාට එහෙනම් කොහොම යද්ද? ඒ අත්දැකීමට ඔබයි මමයි සංසාරේ කොච්චර මුණ දීලා ඇද්ද? ඒ හරකෙක් වෙලා විතරක් නෙමෙයි නොයෙක් තිරිසන් ආත්මවල ඉපදිලා එහෙමයි. මාළුවෙක් වෙලා ඉපදිලා විඳින දුක. සමහර වෙලාවට මාළු මරන්න ගියහම මුළු මුහුදම රතු වෙනවා. ඒ ප්‍රදේශයම රතු වෙනවා. ඒ විශාල මාළු. බෝට්ටුව ළඟට ලං කර ගන්නවා, නමුත් ගොඩ ගන්නත් බෑ. ඉතින් මුහුදෙදිම අර උල් ආයුධ වලින් ඇනලා මරනවා. ඒ පලාතම රතු පාට වෙනවා. එතකොට අපි කී කාලයක් එහෙම දුක් විඳින්න ඇද්ද? ඉතින් මේ අනවරාග්‍ර සංසාරේ සීමාවක් නැහැ කියලා කිව්වේ ඒකයි. මනුස්ස ලෝකේ ඉපදිලා සැප තියෙනවද? මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසිම අඩුවක් නැහැ. හොයලා බලහම වදකාගාරයක ගිහිල්ලා විඳින දුක්ඛන්දරාව මෙච්චරයි කියලා සීමාවක් නැහැ. මනුස්ස ලෝකෙත් පණ පිටින් බෙල්ල කපන අවස්ථාව ඕන තරම් අපි අහලා තියෙනවා. ඔය රූප මාධ්‍යයෙන් දැකලා තියෙනවා.
සමහර බෙල්ලක් කපන්න විනාඩි 15ක් විතර ගත කරනවා. හේතුව කැපෙන්නෙම නැති පිහියකින් කපන්නේ. අතුල්ලලා කපනවා. ඉතින් එකපාර කපනවට වඩා හරි වේදනාවයි. ඊටාම දුක් සහිතයි. සාමාන්‍ය අපි ජීවත් වෙන පරිසරයේත් අපිට අහන්න ලැබෙනවා එක්කෙනෙකුට 25 පොලකට පිහියෙන් යනලා කියලා. තව එක්කෙනෙකුට 18 පොලකට යනලා කියලා. තව එක්කෙනෙකුට 7-8 පොලකට යනලා මරලා කියලා මේ සාමාන්‍ය එලිමහනේ අපේ ජීවිත අතර අපිට අහන්න ලැබෙනවා. තියුණු ආයුධ වලින් පහර දීලා කියලා. පිට කපලා, බඩ කපලා, පපුව කපලා, අත කපලා, ඔළුවට පොරවෙන් කොටලා, කොන්දට පොරවෙන් කොටලා, එහෙම මරලා කියලා අපිට අහන්න ලැබෙනවා. ඊට අමතරව ගිනි තියලා සහ ගිනි තියාගෙන මැරිච්ච අහන්න ලැබෙනවා. පුංචි දරුවෝ වගේ අය පොළොවේ ගහලා මරලා, බෙල්ල පාගලා මරලා, මේ වගේ අවස්ථාත් අහන්න ලැබෙනවා. අද මෙහෙම හිටියට එහෙම අත්දැකීමකට හෙට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එහෙනම් සත්ත්ව ලෝකේ විතරක් නෙමෙයි මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසි වෙනසක් නැහැ. අද තාම කාගින්වත් පිහියනුමකට ලක් නුනට මේ කතාවේ හැටියට මනුස්ස ජීවිතයක් ලබලා පිහියෙන් මැනලා සාගරයේ ජලයට වඩා ලේ ගලාගෙන ගිහිල්ලා මෙරිච්ච අවස්ථා සීමාවක් නැතුව ඇති. මෙන්න මේ විදිහට කරුණු පෙන්න අනමතග්ග සංයුත්තේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. අර බද්ද වග්ගීය භික්ෂුන් වහන්සේලා ප්‍රධාන කරගෙනයි මේ දේශනාව කරන්නේ. දේශනාව ඉවර වෙනකොට මේ භික්ෂුන් වහන්සේලා 39 සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. සසර දුක අවබෝධ කරගත්තා. මේ තුච්ච වූ නින්දිත වූ සංසාරේ තවත් නම් නොසිටිය යුතුයි කියලා අවබෝධ කරගත්තා. 6 දවසක් දුෂ්කර මාර්ගයක අප්‍රමාණ දුක් විඳගෙන තෙමිච්ච සිවුරු පිටින් වැඩම කරපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා, බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා, මෙතෙක් හොයාපු ජීවිතේ නොලැබපු අත්දැකීමේ හිණි පෙත්තටම ගමන් කරපු සතුට දරාගෙන උන්වහන්සේලා අහසින්ම වැඩම කළා. බණ අහන්න වාඩි වුණ ආසනයේ උඩම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙලා පයින් වැඩපු භික්ෂූන් වහන්සේලා පාවා නුවරට අහසින්ම වැඩියහම අනික් භික්ෂූන් වහන්සේලා කතා කළා, මේ තරම් උතුම් ඵලයක් මේ විදිහට ලබන්න සංසාරේ කොයි තරම් පින්කම් කරන්න ඇද්ද කියලා. ආන්ගේ කාරණාව පැහැදිලි කරන්න තමයි මහතුණ්ඩිල ජාතකයේ දේශනා කළේ. එදා ඌරෙකුගෙන් බණ අහලා පන්සිල් අරගෙන ඒ සමාදන් වෙච්ච පංචශීලය දිවි හිමියෙන් ආරක්ෂා කළා. එදා මේ බණ කියන්නේ ඌරෙක්නේ. ඌරු බණ කවුද අහන්නේ? ඌරු කියනව කවුද පිළිගන්නේ කියලා කල්පනා කළා නම් මෙදා මේ නිවන මෙහෙම හම්බ වෙන්නේ නැහැ. එදා ධර්මයට කීකරු වුණා. බුදුරජාණන් වහන්සේට කීකරු වීම වෙනුවෙන් එදා බෝසතාණන් වහන්සේටම කීකරු වුණා. එහෙනම් ඒ ඌරා වෙන කවුරුවත් නෙමෙයි, අපේ බුදුරජාණන් වහන්සේමයි මහ බෝසත්වදී. ඒ කීකරුකම හින්දා තමයි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද කියලා අහනකොට එහෙමයි ස්වාමීනි කියලා වාඩි වුණේ. ඒ කීකරුකම හින්දාම තමයි මෙදා හිටි ආසනයේ මත සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණේ.
එහෙනම් මහ බෝසතාණන් වහන්සේටත් ලෞතර බුදුරජාණන් වහන්සේටත් කීකරු වෙච්ච නිසා සංසාරයෙන් ගැලවෙන්න ලොකු පහසුවක් තිබුණා. එහෙනම් ඉස්සරලාම මේ භික්ෂූන් වහන්සේලා කීකරුණේ ඌරෙකුට. අපිටත් මහ බෝසතාණන් වහන්සේ එහෙම අවදිවලත් ඕන තරම් මුණ ගැහෙන්න ඇති. ඒ වුණාට තවම ලොකුවට කීකරු වෙච්ච බවක් නම් පේන්නේ නැහැ. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේත් මුණ ගැහිලා අපිට ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් නිර්මල ධර්ම රත්නේ තවම වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේත් නෑ කියලා අපි කවදාවත් කියන්නේ නෑ. නමුත් අපිට තවත් කීකරු වෙන්න බැරි වුණා. තාමත් බුද්ධ වචනයට හරි ගෞරවයක් ලබලා දෙන්න බැරි වුණා. ඒ කියන්නේ තාමත් සංසාරයෙන් එතර යන්න ලොකු කල්පනාවක් අපි ගාව නෑ වගේ කියන එකයි. එහෙම වුණොත් පින්වතුනි අපි හරි තාමත් අහිංසක අවාසනාවන්තයි. මේ අවස්ථාවේ ඉක්මවන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ කීකරු වීමම වටිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ කීකරු වෙනවා කියන එක මොන තරම් ප්‍රයෝජනයක්ද කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. තවත් අතපහු කරනවා කියලා කියන්නේ ඒක අපේම අවාසනාවයි. දැන් අර භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා බවට පත් වෙලා අහසින්ම වැඩියා. ඒ උන්වහන්සේලාට මහරහතන් වහන්සේලා කියලාම කියන්නේ සිව්පිලි සිඹියා සහිතව රහත් වුණ නිසා. එහෙම අයටයි මේ ශාසනයේ මහරහතන් වහන්සේ කියන වචනේ පාවිච්චි කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාව නිසා අපරිමිත අනුකම්පාව නිසා මෙන්න මේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තමයි තීරණය කළේ භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් තිබුණා නම් තවත් හොඳයි කියලා. ඒ මේ තුන් සිවුරු තෙමිලා අර 6 දවසක් එනකොට දුකයි කියලා කිව්වේ හුඟක් ඒක. දවස් 6ම තෙමිලා. දවස් 6ක් තෙත සිවුරු පොරවගෙනමයි ඉන්නේ. තෙත වස්ත්‍රයක් දරාගෙන දවසක් ඉන්නවා කියන එක කොච්චර අමාරුද? දවස් 6ක් රෑ දවල් දෙකේම තෙත සිවුරු දරාගෙන ඉන්නවා කියන එක ඉතාම දුෂ්කරයි. ඒකයි කල්පනා කළේ මේ සංඝයාට අතිරේක සිවුරක් තිබුණා නම් මේ දුකෙන් නිදහස් වෙන්න තිබුණා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ පළවෙනි වතාවට කටිනයක් අතුරන්න අනුදැනව දාලා. මෙතෙක් කල් වස් සමාදන් වුණා, වස් පවාරණය කළා, වස් කාලය ඉවරයි. මේ භික්ෂූන් වහන්සේලා නිසාම ශාසනයේ අවුරුදු 20කට විතර පස්සේ දේශනා කළා වස් අවසානයේ වස් වසාපු භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් පූජා කරන්න අවසර දුන්නා. ආන්ගේ සිවුර තමයි කටින චීවර පූජාව කියලා අපි කියන්නේ. එතකොට ශාසනයේ තියෙන මහා බලගතු පින්කමක් හැටියට අපි හැමෝම හරි ශ්‍රද්ධාවෙන් කටින චීවර පූජාවට සූදානම් වෙනවා අවුරුද්දකට වතාවක්. කොයිතරම් ආනිසංස ලැබෙනවද කියන කාරණාවත් අපි පින්කම් වලට සහභාගී වෙලාම හොඳට අහලා දන්නවා. මේ තරම් ආනිසංස සහිත පින්කමක් අපිට කරගන්න මේ ශාසනයේ අවස්ථාව හදලා දෙන්නේ කවුද? බද්දවග්ගීය මහරහතන් වහන්සේලා. අපි උන්වහන්සේලාට පින් දෙන එකේ තේරුමක් නැහැ. මොකද අපේ පින් වල අවශ්‍යතාවයක් උන්වහන්සේලාට දෙන්නේ. නමුත් යුතුයකමක් හැටියට ඒ වාගේ මහ පින්කම් කරනකොට මතක් කරනවා නම් අපි කළගුණ දන්න අය බවට පත් වෙනවා. ඔබ වහන්සේලා නිසා නේද
මේ වාගේ මහ පිං සංසාරේ කරගෙන මේ සසර කෙරවල කරගන්න අපට ලැබුණේ කියන සත්පුරුෂ බව අපි ළඟ තියෙනවා කියලා හිතෙනවා. එහෙනම් කටින චීවර පූජා කරන්න අවස්ථාව ලැබෙන්නේ බද්ධ වග්ගීය භික්ෂූන් වහන්සේලා නිසා. එහෙම නැත්නම් තව තැනක පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලා නිසා කියලා සඳහන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේත් මේ භික්ෂූන් වහන්සේලා ගැනම තමයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණ දක්වහම මේ කටින පින්කම පිළිබඳව විශේෂ කරුණු ටිකක් මේ ශාසනයේ පෙන්නලා තියෙන තැන් අපි සාකච්ඡා කරගන්න එක වටිනවා කියලා හිතුණා. හැම අවුරුද්දකම කටින පින්කමට හරි සතුටින් ලෑස්ති වෙන අයට තවත් නිවැරදි ධර්ම කරුණු ටිකක් අරගෙන පින්කම හරියටම සම්පූර්ණ කරගන්නත් ඒ පින්කම් වල ආනිසංස පෙන්නලා තියෙනකොට තවත් ඒ පින්කම වෙනුවෙන් යෙදීම උද්‍යෝගීමත් බවක් ඇති කරව ගන්නත් කරුණු දැනගන්න පුළුවන් වෙන නිසා. එහෙම කරුණු අන්තර්ගත වෙන සූත්‍ර අපේ ත්‍රිපිටකයේ වෙනම තියෙනවා. එහෙම කරුණු දක්වන ජාතක කතා අපේ ජාතක පාළියේ වෙනම සඳහන් කරනවා. එහෙමනම් අපි අද එහෙම කරුණු අන්තර්ගත වෙලා තියෙන ජාතක කතා දෙකකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් පළවෙනි ජාතක කතාව තමයි ජාතක පාළියේ සඳහන් වෙන සුරුචි කියන ජාතක කතාව. කටින පින්කම් ගැන අපූර්වට කරුණු දක්වන විශේෂයෙන් වස් පින්කම් ගැන. කටින පින්කම් වලට වඩා වස් පින්කම් ගැන තමයි කරුණු දක්වලා තියෙන්නේ. හේතුව තමයි දායකයන්ට වැඩියෙන්ම ආනිසංස හම්බ වෙන්නේ වස් කාලේ. ඒක තමයි දායකයන්ට පින් සිද්ධ වෙන කාලේ. වස් කාලේ. අන්න ඒ වස් කාලෙට අපි විශේෂ සූදානමක් වෙන්න වෙනවා. ඒ තරම් පින් ලබන්න බලාපොරොත්තු වෙනවන බොහෝ දෙනා විශේෂ අවස්ථාවන් වලට වෙන වෙනම ලෑස්ති වෙනවා. දැන් සමහර අය නිමාඩුව ගත කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. නිමාඩු කාලෙට කොහොමද වැඩ කරන්නේ? නිමාඩු කාලේ මොනවද කරන්නේ? පිට රටවල් වලට වාගේ ගියහම ඒ අය විශේෂයෙන් ලෑස්ති වෙනවා නත්තල් කාලේ ගත කරන්නේ කොහොමද? සමහර අය දවලුත් වැඩ කරලා රැත් වැඩ කරනවා. නත්තලට නිමාඩු ගන්න. සමහර රටවල් වල දවසට වැඩ කරන්න තියෙන පැය ගානට වඩා ඒගොල්ලෝ වැඩි පැය ගානක් වැඩ කරනවා නත්තලට මාසයක් විතර නිවාඩු ගන්න. අනික් කාලවල රෑ දවල් දෙකේම වැඩ කරලා මේ නිමාඩු කාලෙට දීර්ඝ කාලයක් නිමාඩු අර ගන්නවා. ඒ නිමාඩු කාලේ කොහොමද ගත කරන්න කියලා සැලසුම් කරලා. එහෙනම් තමන්ගේ නිමාඩු කාලේ ගත කරන්නේ කොහොමද කියන එක කලින් සැලසුම් කරන අවුරුද්දේ මේක සැලසුම් කරනවා. එහෙම සැලසුම් කරලා අහවල් නිමාඩු කාලේ මාසයක්ම නිමාඩු ගන්න ලැබුණොත් සමහරලාට දරුවෝ මල්ලොත් එක පිට රටක ගිහිල්ලා ටිකක් ඇවිදලා කරලා බලලා එන්න කාලේ හදා ගන්නවා. නෑදෑ ගෙදරක ගිහිල්ලා සෑහෙන කාලයක් විවේකීව ඉඳලා එන්න කාලේ හදා ගන්නවා. ආන් ඒ වාගේ සිංහල බෞද්ධයා මොකද්ද කරන්න ඕනේ? හරියට නම් මනාව සැලසුම් හදාගත්තොත් හොඳයි වස්තුම් මාසේ ගත කරන්නේ කොහොමද කියලා. පුළුවන් තරම් ඒකට ඉඩ ඉතුරු කරගන්නවා නම් අපි මහ පිංකමකට ඉඩ ඉතුරු කරගෙනයි තියෙන්නේ. එතකොට දායක පාර්ශවයට වැඩියෙන් පිං හම්බ වෙන්නේ වස් කාලේ. කටින පිංකමේදී වැඩිපුර ආනිසංස ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලාට. දායකයන්ට නෙමෙයි.
එතකොට වස් කාලේ නම් දායකයන්ට වැඩියෙන් පින් හම්බ වෙන්නේ අතීතයේ අය භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරලා තමනුත් 3 මාසයක් පන්සල් ඉක්මවා ගියපු උතුම් සීලයක් සමාදන් වුණා. යටත් පිරිසෙන් අටසිල් සමාදන් වුණා 3 මාසයක්. සමහර අය මාස 2ක්. සමහර අය 3 මාසෙන් මාසයක්ම අටසිල්. තව සමහර අය 3 මාසෙන් දවස් 15ක් අටසිල්. තම තමන්ගේ ශක්තියේ ප්‍රමාණය තමයි ඒ පෙන්නලා තියෙන්නේ. සමහරුන්ට 3 මාසෙම ඉන්න පුළුවන්. සමහරුන්ට මාස 2ක් ඉන්න පුළුවන් වීරිය. සමහරුන්ට මාසයක් ඉන්න වීරියවන්තයි. සමහරු දවස් 15ක් හිටියා. ආන් එහෙම සිල් සමාදන් වුණාට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් සමාදන් වුණා කියලා. ඊටා විශේෂ ආනිසංස. ඉතින් ඒ තරම් විශේෂ ආනිසංස ලබන්න වීරියක් තිබුණා නම් එදා ආයත මෙදා අපි හුඟක් දෙනා හුඟක් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නේ. දවස් 15ක් තබා පැය 24ක්වත් උපෝසත සිල් ආරක්ෂා කරන්න තරම් අපිට වීරියක් නැහැ. සිල් ගන්නවා වගේ එකක් කරලා හවස ගෙදර යනවා. හැබැයි සිල් සම්පූර්ණ නැහැ. ඇයි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් තියෙනවා. ඒ ශික්ෂාපදේ කැඩෙන්න පටන් ගන්න මධ්‍යාහණයෙන් පස්සේ. ඉතින් උදේට විකාල භෝජනා කියලා හවස 5ට විතර සිල් සමාදන් වෙලා හැන්දෑවේ ගිහිල්ලා ආහාර අනුභව කරාම අතන කියලා තියෙන්නේ බොරුවක්. විකාලේ ආහාර වැළඳීමෙන් වළකිමි කියලා පොරොන්දු වෙලා 5ට විතර ගිහිල්ලා 7ට විතර හොඳට ආහාර අනුභව කරනවා. එතකොට උදේ කියලා තියෙන්නේ බොරුවක් නේ. ඒකයි මං කිව්වේ සිල් සම්පූර්ණ නැහැ කියලා. ගෙදර ගියත් කමක් නැහැ. පහුවදා උදේ පවාරණය කරනකන් සීලේ මත පිහිටලා ඉන්න පුළුවන්. ගෙදර ගියා කියලා සිල් බින්දෙන්නේ නැහැ. උතුරු සළුව ගැලෙව්වා කියලා නෑවා කියලා ඊවා කියලා ඇඳේ නිදියවා කියලා සිල් බින්දෙන්නේ නැහැ. පහුවදා වෙනකන් සිල් ආරක්ෂා කරන්න හොඳටම පුළුවන්. එහෙනම් විකාල භෝජනයෙන් වළකින්න බැරි නිසාද? එහෙම බැරි නම් කොහොමද කියන කාරණාවට උදාහරණ රැසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලය දැනට නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරලා ඊළඟ කාරණා ටික අපි ඊළඟ දේශනාවේ සාකච්ඡා කරමු. අද ධම්මනදී තිත්ත ධර්ම දේශනා මාලාවේ මෙම ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙනු ලබන්නේ මහනුවර එළමල් පොත ගොමගොඩ නිවසේ කුමුදුනි රාජගුරු මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින් අභාව ප්‍රාප්ත දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ පින අනුමෝදන් වීමෙන් ඔවුන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා මෙම ධර්ම දානමය පින්කම සංවිධානය කරන්නා වූ කල්යාණ මිත්‍ර සරත් දේශප්‍රිය මහත්මයා ඇතුළු එතුමන්ගේ පවුලේ සියලු දෙනාටමත් සහභාගී වූ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාටමත් මෙම කුසල කර්මය විශේෂයෙන් ධර්ම ශ්‍රවණයෙන් සම්මා දිට්ඨියටපත් වී නිවැරදි ප්‍රතිපදාවෙන් සියලුම දුක් නිමා කර උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල් සියලු දෙනාටම හේතු වේවා. ඒතාක් යන මගෙහි අපි සියලු දෙනාටම කෙලස් තවන වීරිය සති සම්පන්නව කුසල් වැඩිම පිණිස කායික මානසික නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
කුමුදුනී රාජගුරු මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ